11 වෙනි ශ්‍රේණියේ දෙවෙනි පොතේ මම හිතන්නේ තාම කෙටි රසායන විද්‍යාව පාඩමක් තමයි හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න. හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න. එතකොට මෙවැනි කෙටි පාඩමක් ඔබ නිවැරදිව පාඩම වටහා ගත්තොත් ලකුණු ගන්න ලේසියි. මොකද මා ගොඩක් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ වගේම සටහන් කියවන්න හරි මේ ගොඩක් අඩුයි. සරල දේවල් කියන්නේ උත්තරයක් ලියාගත්තොත් ලකුණු 3-4ක් අනිවාර්යයෙන්ම තමන්ගේ මේ අවුරුදු විභාගයට එකතු කරගන්න පුළුවන්. ඒතර මේ පාඩමේ අපි ප්‍රධාන කොටස් කීපයක් ගැන කතා කරමු. ඉස්සෙල්ලම හයිඩ්‍රෝකාබන වලට එන්නේ ඉස්සෙල්ලා අපිට පුළුවන් ද්‍රව්‍ය ගොඩවල් දෙකකට බෙදා ගන්න කාබනික අකාබනික හැටියට. කාබනික අකාබනික. එතකොට අපේ පරිසරයේ පවතින සංයෝග වලින් සමහරක් ඒවා කාබනික සමහරක් ඒවා අකාබනික. ඔබට වචනේ ඇහුව ගමන් මම හිතන්නේ වැටහෙනවා ඇති. අකාබනික කිව්වහම සාමාන්‍යයෙන් වැටහෙන්නේ කාබන් නැති. කාබන් නැති නම් උදාහරණයක් ගත්තොත් ජලය. ජලය අකාබනිකයි. ඇමෝනියා අකාබනිකයි. සෝඩියම් ක්ලෝරයිඩ් අකාබනිකයි. හැබැයි අකාබනික වුණාට මේවා සමහර ඒවාට පොඩි ගැටලු තියෙන තැනක් එනවා. මොකද්ද? කාබන් තිබුණත් අකාබනික වන අවස්ථා තියෙනවා. උදාහරණයක් ගත්තොත් කාබන් වල ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඇතම් ලෝහවල කාබනේට හා බයිකාබනේට. දැන් උදාහරණයක් කැල්සියම් කාබනේට්. කාබන් තිබුණා. කාබන් තිබුණාට මේක අකාබනික සංයෝගයක්. කාබන් මොනොක්සයිඩ් CO කාබන් තියෙනවා. නමුත් ඒක අකාබනිකයි. ඒ නිසා කාබන් තිබුණු පළියට කාබනික වෙන්නේ නැහැ. ඒ වගේමයි කාබන් ජලය ඇමෝනියා සෝඩියම් ක්ලෝරයිඩ් වගේ තව සිලිකන් ඩයොක්සයිඩ් වගේ ඒවා කොහොමත් අකාබනික. ඒක නිසා ඒක ගැටලුවක් එන්නේ නැහැ. හැබැයි කාබනික සංයෝග කිසි විටකත් කාබන් නැති ඒවා ඇතුළත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් පෙට්‍රල් C3 H8 කියන්නේ ප්‍රොපේන් කියන LP ගෑස් වල තියෙන ප්‍රධාන සංඝටකයක්. CH4 මීථේන් අපි හැමෝම දන්න ජීව වායු. ඊළඟට එතනෝල් C2H5OH එතිල් ඇල්කොහොල්. මෙතනෝල් මේවා කාබනික සංයෝග. එතකොට කාබන් තිබුණත් කාබන් නොවන සංයෝග තියෙනවා. කාබන් නැති කාබනික සංයෝගයක් තියෙනවා. දැන් එතකොට ඔබට යම් කිසි අවබෝධයක් එන්න ඕන. ද්‍රව්‍ය ගොඩවල් දෙකකට බෙදනවා. කාබනික සංයෝග අකාබනික සංයෝග. කාබනික සංයෝගවල කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කාබන් වලට අමතරව හයිඩ්‍රජන්, ඔක්සිජන්, ඒ වගේම හැලජන්. හැලජන කියලා කියන්නේ 7 වෙනි කාණ්ඩේ ක්ලෝරින්, ක්ලෝරින්, තව තියෙනවා බ්‍රෝමීන්, අයඩින් කියලා අපි ඉගෙන ගන්න නැති ඒවා. ඒවා කියන්නේ හැලජන. ඒ හැලජන අඩංගු. ඒ හැලජන අඩංගු මූලද්‍රව්‍ය කියන සංයෝග කාබනික සංයෝගවල තියෙනවා. ඊළඟට දැන් අපි කොහොමද මේ පාඩමේදී කතා කරන්නේ? දැන් මේ කාබනික අකාබනික සංයෝග ගැන නෙමෙයි දිගට කතා කරන්නේ. මේ කාබනික සංයෝග වලින් කොටසක් අපි තෝරලා වෙන් කර ගන්නවා. මොනවා හැටියටද? හයිඩ්‍රෝකාබන හැටියට. හයිඩ්‍රෝකාබන. දැන් අපි හිතන්නේ මේවා අපි විශේෂයෙන් වෙනම පාඩම කරනකොට ඔබට වෙනම වෙලාවල් දෙන්න මේ පාඩම් වලදී සටහන් ලියා ගන්න, සටහන් කරගන්න. ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා ඔබ පොත තියාගෙන සටහන් කරගත යුතුයි. එහෙම නැත්නම් පසුව ඔබ සටහනක් ගොඩනගා ගත යුතුයි. ඒ නිසා සටහන නෙමෙයි අවශ්‍ය වෙන අනිත් එක. දැන් මේ හැම මාවට කියන්න ඕන මේ දෙවෙනි පොත හා පළවෙනි පොත් දෙකම දැන් ඔබට ලැබිලා තියෙන්නේ 11 ශ්‍රේණියේ පොත් දෙක. ඒ පොත් දෙක සම්පූර්ණ කරගන්නකොට විදු පොත් දෙක ඒ පොත් දෙක සම්පූර්ණ කරගන්නකොට ඔබට ඉබේටම සටහන ගොඩ නැගෙනවා. ඒ නිසා ආයි අමතර සටහන් ලියන්න සටහන් පොත් පුරවන්න අවස්ථාවක් නැහැ මේ මාසෙකමාරට. ඔබ පාඩම කරලා ඉවර වෙනවත් එක්කම ඒ ඔබට පාඩමට අදාළ ඒ පොතේ තියෙන කරුණු ටික සම්පූර්ණ කරා නම් ස්ටෑන්ඩ් ටික පුරව ගත්තා නම් ඉබේට මෙතන සටහන සම්පූර්ණ වෙනවා.
දැන් අපි යමු හයිඩ්‍රෝකාබන් කියන්නේ මොනවද? හයිඩ්‍රෝකාබන් සම්බන්ධව අපි ටිකක් කතා කරමු. හයිඩ්‍රෝකාබන් වචනේ මෙන්න යම් අදහසක්. හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය දෙකෙන් පමණක් සෑදී ඇති කාබනික සංයෝග. හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය දෙකෙන් පමණක් හැදිච්ච කාබනික සංයෝග. හයිඩ්‍රෝකාබනයක කිසි විටකත් ඔක්සිජන් තියෙන්න බෑ. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින් වගේ හැලජන තියෙන්න බෑ. වෙනත් මූලද්‍රව්‍ය තියෙන්න බෑ. හයිඩ්‍රෝකාබනයක් නම් අනිවාර්යයෙන්ම කාබන් හයිඩ්‍රජන් දෙක විතරයි. එහෙනම් පැහැදිලිව වටහා ගන්න හයිඩ්‍රෝකාබන කියන්නේ කාබනික සංයෝග. හැබැයි කාබන් හයිඩ්‍රජන් දෙක පමණක් ඇති. එතකොට මේ හයිඩ්‍රෝකාබන පිළිබඳ කෙටි ඉගෙනීමක්, කෙටි හැදෑරීමක්, කෙටි අධ්‍යයනයක් තමයි අපි මේ පාඩම තුල ඔබට වටහා ගන්නට, ඔබට වටහා දෙන්නට උත්සාහ කරන්නේ. දැන් බලමු අපි හයිඩ්‍රෝකාබන වල කීපයකට උදාහරණ ගත්තොත් LP වායුවේ තියෙන මීතේන් මසූත්‍රය නම් CH4 හයිඩ්‍රෝකාබන. ඊළඟට ජීව වායුවේ ප්‍රධාන සංඝටකය LP ගෑස් වල ඉතා සුළු වශයෙන් තියෙනවා. LP ගෑස් වල තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි C3H8 ප්‍රොපේන් වායුව, C4H10 බියුටේන් වායුව. මේ දෙකත් හයිඩ්‍රෝකාබන. මේ දෙකත් හයිඩ්‍රෝකාබන. ඊළඟට තව පෙට්‍රල් කියලා කියන්නේ C8H18 මේකට අපි කියනවා ඔක්ටේන්, C9H20 මේකට අපි කියනවා නොනේන්. මේ දෙකත් හයිඩ්‍රෝකාබන. එහෙනම් මෙන්න මේ ආකාරي මේ දෙක තමයි පෙට්‍රල් වලට වැටෙන්නේ. මේ දෙක තමයි LP gas, LPG liquid petroleum gas ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව. ද්‍රව කරන ලද පෙට්‍රෝලියම් වායුව. ඊළඟ මේක තමයි මීතේන් කියලා කියන්නේ ජීව වායුව කියලා කියන්නේ බයෝගෑස් කියලා කියන්නේ. ඒක ඔබ අහලා තියෙන කලින් ඉඳන් පොඩි පන්ති ඉඳන් අහලා තියෙන සංයෝගයක්. මේක තමයි සරලම හයිඩ්‍රෝකාබනය හැටියට සලකන්නත් පුළුවන්. දැන් අපි ඊගාවට බලමු හයිඩ්‍රෝකාබන වර්ගීකරණය. හයිඩ්‍රෝකාබන වර්ගීකරණය. හයිඩ්‍රෝකාබන ගත්තාම හයිඩ්‍රෝකාබන පුළුවන් අපට කිසියම් බන්ධන ස්වરૂපය පදනම් කරගෙන ගොඩවල් තුනකට බෙදන්න. හයිඩ්‍රෝකාබන බෙදනවා ගොඩවල් තුනකට. මොනක් මතද? බන්ධන ස්වરૂපය පදනම් කරගෙන. මොකද්ද ගොඩවල් තුන? ගොඩවල් තුන තමයි ඇල්කේන එක ගොඩක්, දෙවෙනි ගොඩ ඇල්කීන, තුන්වෙනි ගොඩ ඇල්කයින්. ඇල්කීන, මේ හයිඩ්‍රෝකාබන අපි වර්ග කළ ගොඩවල් තුන. මේ තුනම පොදුවේ හයිඩ්‍රෝකාබන වලට වැටේ. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින්. අපි ඉස්සෙල්ලාම ගනිමු ඇල්කේන. මොනවද ඇල්කේන කියලා කියන්නේ? ඇල්කේනයක් කියලා කියන්නේ කාබන් පරමාණු අතර කාබන් පරමාණු අතර එක බන්ධනයක්, ඒක බන්ධනයක් අපි ඉගෙන ගත්ත 10 දී සහසංයෝග බන්ධන පිළිබඳ. එතෙන්දී ඔබ ඉගෙනගෙන තියෙනවා ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන, චතුර් බන්ධන ගැන. එහෙනම් ඇල්කේන කියලා කියන්නේ කාබන් පරමාණු අතර එක බන්ධනයක්, ඒක බන්ධනයක් තියෙන හයිඩ්‍රෝකාබන වලට. සරලම උදාහරණය තමයි ඇල්කේන වලට නැවත වෙනම කතා කරන පොඩ්ඩක් කෙටියෙන් මේකේ. ඇල්කේන වලට සරලම උදාහරණය තමයි මීතේන් CH4. ඇල්කේන. ඊළඟ තව දෙවෙනි ඇල්කේන එන්නේ C2H6. ඔන්න ඇල්කේන. කාබන් පරමාණු අතර හයිඩ්‍රජන් පරමාණු වලක තියෙන අනිවාර්යම එක බන්ධනයයි. අපි බන්ධන පිළිබඳව ඔබ නැවත මතක් කරගත්තොත් කාබන් වල අෂ්ටකය, කාබන් වල අවසාන කවචය සම්පූර්ණ වෙන්න නම් බන්ධන 4ක් සාදා ගන්න. මොකද දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. එතකොට එයා
බන්ධන හතර හදා ගන්නකොට තවත් කාබන් පරමාණුවක් එක්ක තනි බන්ධනයක් විතරක් හදාගෙන නැත්නම් අපි ඒක හඳුන්වනවා මොකක් හැටියටද? ඒක බන්ධනයක්. ඒ වගේ ඒක බන්ධන කියන හයිඩ්‍රෝකාබන වලට කියනවා ඇල්කේන. එතකොට ඇල්කීන මම ඉස්සරහ මේ පදතුන විතර පැහැදිලි කරා. ඇල්කීන කියලා කියන්නේ කාබන් අතර ද්විත්ව බන්ධනයක් අඩංගු හයිඩ්‍රෝකාබන්. ද්විත්ව බන්ධන කියනවා. ද්විත්ව බන්ධන. ද්විත්ව බන්ධනයක් කියලා කියන්නේ සහසමුජ බන්ධන යුගලක්. බන්ධන දෙකක්. හැබැයි එකම පරමාණු දෙක අතර එකම කාබන් පරමාණු දෙක අතර තමයි ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. එතකොට දැන් මේකේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. තවත් උනක් තව උදාහරණයක් ගත්තොත් ඇල්කීන වලට C2H4 C3H6 ඊළඟ ඇල්කයින කියලා කියන්නේ කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන අඩංගු හයිඩ්‍රෝකාබන් බන්ධන තුනක් තියෙනවා. කාබන් පරමාණු දෙකක් අතර බන්ධන තුනක් තියෙනවා. දැන් කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් කාබන් අතර චතුර් බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන් හැදෙන්නේ නැද්ද? එහම හැදෙන විදියක් නැහැනේ. කාබන් අතර බන්ධන හතර හැදුනහම හයිඩ්‍රජන් සම්බන්ධ වෙන විදියක් නැහැ එයත් එක්ක. ඒ නිසා අපි ඒවා මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. මොකද හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙන්න ඕනේ හයිඩ්‍රෝකාබනයක් නේ. එහෙනම් ඇල්කේන කාබන් අතර ඒක බන්ධන අඩංගු හයිඩ්‍රෝකාබන, ඇල්කීන කාබන් අතර ද්විත්ව බන්ධන අඩංගු හයිඩ්‍රෝකාබන, ඇල්කයින කාබන් අතර ත්‍රිත්ව බන්ධන අඩංගු හයිඩ්‍රෝකාබන. එතකොට මේවා ගැන පොඩි කෙටි හැඳින්වීමක් කෙටි හැදෑරීමක් අපි දැන් වෙනම ගන්න. අයිසරයන් නැවත මුලින් ඉඳන් සාරාංශය ගත්තොත් සංයෝග අපට ගොඩවල් දෙකකට බෙදාගත හැකි කාබනික අකාබනික. කාබනික සංයෝග නම් අනිවාර්යයෙන්ම කාබන් තිබිය යුතුයි. කාබන් වලට අමතරව වෙනත් මූලද්‍රව්‍ය තියෙන්න පුළුවන්. හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, හැලජන්, ප්‍රෝටීන් කියන්නේ කාබනික සංයෝගයක්. පිෂ්ඨය කියන්නේ කාබනික සංයෝගයක්. ලිපිඩ කියන්නේ කාබනික සංයෝග. නියුක්ලියික් අම්ල කාබනික සංයෝග අපි ඉගෙන ගන්නපු ජෛව අණු හතරම. ඊට අමතරව තව ගොඩාක් පොල් තෙල් වර්ග මේවා කාබනික සංයෝග, මධ්‍යසාර මේවා කාබනික සංයෝග. අකාබනික සංයෝග කියලා කියන්නේ කාබන් නැති කියන අර්ථය ආවට කාබන් නැති අකාබනික සංයෝගයක් තියෙනවා. ඇතැම් කීපයක් තියෙනවා කාබන් තිබුණත් අකාබනික වෙන. මොකද ඔයගොල්ලන්ට උසස් පෙළදී ඉගෙන ගන්න පුළුවන් කාබනික රසායනයේදී කාබනික සංයෝග අර්ථ දක්වන ක්‍රම තියෙනවා. ඒ අනුව කාබන් වල ඔක්සයිඩ්, ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ලෝහවල කාබනේට, සෝඩියම් කාබනේට්, කැල්සියම් කාබනේට් මේවා කාබනික සංයෝග වලට වැටෙන්නේ නැහැ. ඒවා වැටෙන්නේ අකාබනික සංයෝග වලට. ඊළඟට දෙවෙනි අදිය. කාබනික සංයෝග වලින් කාබන් හයිඩ්‍රජන් දෙක පමණක් ඇති කාබනික සංයෝග අපි හඳුන්වනවා මොනවද හැටියටද? හයිඩ්‍රෝකාබන. කාබන් හයිඩ්‍රජන් දෙක විතරයි තියෙන්නේ. එතකොට මේ හයිඩ්‍රෝකාබන වර්තමානයේ අපේ ලෝකයේ බහුලවම භාවිතා කරන ඉන්ධනවල තියෙන හයිඩ්‍රෝකාබන. පෙට්‍රෝලියම් ඉන්ධන. හයිඩ්‍රෝකාබන තමයි වැඩි හරියක් පෙට්‍රල්, භූමි තෙල්, ඩීසල්, ජැවි තෙල්, ලිහිසි තෙල් මේ ඔක්කොම හයිඩ්‍රෝකාබන. ග්‍රීස්, ඉති, ඔය පාරවල් වලට දාන තාර ඒවැ තියෙන වැඩි හරියක් හයිඩ්‍රෝකාබන. එතකොට මේ හයිඩ්‍රෝකාබන අපට පුළුවන් බන්ධන ස්වરૂපය පදනම් කරගෙන ගොඩවල් තුනකට බෙදා ගන්න. මොකද්ද ගොඩවල් තුන? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේනයක් කියලා කියන්නේ කාබන් අතර ඒක බන්ධන ඇති හයිඩ්‍රෝකාබන වලට. මෙන්න උදාහරණ දෙකක් කියලා තියෙනවා. මීතේන් සරලම ඇල්කේන, ඊළඟ පස්සේ මෙතේන් නැත්නම් මීතේන්, ඊළඟට එතේන්. මෙන්න ඇල්කීන. කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන. මෙන්න උදාහරණ දෙකක් මම ලියලා තියෙනවා. එතේන්, මෙතේන්. එතේන් C2H4, මෙතේන් C3H6. මෙන්න ඇල්කයින. ඇල්කයින කියලා කියන්නේ කාබන් අතර
ත්‍රිත්ව බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන වලට. මෙන්න උදාහරණයක් තමයි එතයි හෙවත් ඇසිටලීන් වායුව. දැන් අපි ගනිමු එකින් එක වෙන වෙනම නැවත ඇල්කේන ගැන. ආයි අපි බලමු ඇල්කේන ගැන. ඇල්කේනයක් ගත්තාම දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා ඔබ හදා දැන් දැනගෙන තියෙනවා කාබන් අතර හයිඩ්‍රෝකාබන වල ඇල්කේන වල එක වන්දන තමයි තියෙන්නේ. එතකොට ඇල්කේන ගත්තාම මේ ඇල්කේන වල නම අවසන් වෙන්නේ ඒන් කියන ප්‍රත්‍යයෙන්. ඒන් කියන ප්‍රත්‍යයෙන්. ඇල්කේන, එතේන්, මෙතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්, සෙක්ටේන්, සෙප්ටේන්, නොක්ටේන්, නොනේන් මේ විදිහට ඒන් කියන ප්‍රත්‍යයෙන් තමයි නම ඉවර වෙන්නේ. ඒ වගේම ඇල්කේන වලට පොදු සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඇල්කේන වල පොදු සූත්‍රය? CnH2n ධන 2. මේක තමයි ඇල්කේන වල පොදු සූත්‍රය. CnH2n ධන 2. මොකද්ද මේ n කියලා කියන්නේ? නම්බර්ස් කියන ඉලක්කම. මෙතෙන්ට මොන ඉලක්කමක් දැම්මත් ඒක දෙගුණයෙන් වැඩි කරලා දෙකෙන් ගුණ කරලා ඒකට දෙකක් එකතු කරාම වෙනවා හයිඩ්‍රජන් ගන්න. අපි සරල උදාහරණයක් ගන්න. කාබන් පරමාණු 12ක් තියෙන ඇල්කේනයේ සූත්‍රය. 12යි 12 2 24යි 2යි 26යි C12යි H26යි. කාබන් පරමාණු 40ක් තියෙන ඇල්කේනයේ C40යි 2යි H80යි 82යි. එතකොට හයිඩ්‍රජන් 82යි. එහෙනම් C40යි H82යි. එච්චර අමාරු දෙයක්වත් නෙමෙයි. තියෙන කාබන් ගාන වගේ දෙගුණයකට හයිඩ්‍රජන් දෙකක් එකතු කරා නම් සූත්‍රය එනවා. ඒක තමයි ඇල්කේන වල පොදු සූත්‍රය. මේක විතර අහන ප්‍රශ්නයක්. පෞද්ගලික විභාග ප්‍රශ්නපත්‍ර අරගෙන බැලුවොත් ඔබට හොයා දැනේ බහුවර්ණ ප්‍රශ්නපත්‍ර වල තියෙනවා ඇල්කේන වල පොදු සූත්‍රය අහපුවා. ඊළඟ ඇල්කේන වලට උදාහරණ දෙන්න. දැන් මම උදාහරණ ගානක් කිව්වා කාබන් පරමාණු 1 සිට 9 දක්වා. මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්, සෙක්ටේන්, සෙප්ටේන්, ඔක්ටේන්, නොනේන්. ඔය හැම එකකම පේනවා ඇති නම අවසන් වුණේ ඒන් කියන ප්‍රත්‍යය. ඒන් කියන ප්‍රත්‍යය. හැබැයි ඇල්කේන කියන ඒවා තුල ඒක බන්ධන පමණක් ඇති නිසා ඒවා එච්චර ක්‍රියාකාරී නැහැ. ක්‍රියාකාරී සංයෝග නෙමෙයි. ඇල්කේන වැඩි හරියක් භාවිතා කරන්නේ ඉන්ධන හැටි. ඇල්කේන වැඩි හරියක් උදාගන්න ඉන්ධන හැටි. අපි දැන් ওই භාවිතා කරන ඉන්ධන බොහොමයක පෙට්‍රල්ද, භූමි තේල්ද, ඩීසල්ද, දැවි තෙල් නැත්නම් ওই දැව් තෙල් අර සියලුම දේවල්. හැබැයි පටලවා ගන්න එපා. පොල් තෙල් ඇල්කේනයක් නෙමෙයි. පොල් තෙල් හයිඩ්‍රෝකාබනයකුත් නෙමෙයි. ඇයි පොල් තෙල් වල හයිඩ්‍රජන් පොල් තෙල් කියන්නේ මේ දෙය. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තුනම තියෙනවා. සමහර ශාක තෙල් වර්ග වල තියෙනවා. පොල් තෙල් පත්තු කරන්න පුළුවන් කතාව හරි. කෙනෙකුට කියන්න පුළුවන් ඉන්ධනයක් නේද පොල් තෙලුත් කියන්නේ. පොල් තෙල් ඉන්ධනයක් උනායි කියලා ඉන්ධන සියල්ල හයිඩ්‍රෝකාබන නෙමෙයි. මේ ඇල්කේන වැඩි හරියක් වෙන් කරගන්නේ බොර තෙල් වලින් බොර තෙල් පිරිපහදු වේදී. බොර තෙල් වලින් වෙන් කරගන්න ආසංගත. එහෙමනම් ඇල්කේනයක පොදු සූත්‍රය මේ CnH2n ධන 2 මේක නම අවසන් වෙන්නේ ඒන් කියන ප්‍රත්‍යයෙන්. ඊළඟට ඇල්කේන සම්බන්ධව තව කතා කරන්න ඉස්සෙල්ලා පොදුවේ හැම එකම මේක පොදු දෙයක්. සාමාන්‍යයෙන් අපට කිසියම් සංයෝගයක අනුක සූත්‍රය ලියන්න පුළුවන්. ඒ වගේම පුළුවන් ව්‍යුහ සූත්‍රය ලියන්න. මේකට විතරක් නෙමෙයි අනිත් ඒවාටත් පොදු. අනුක සූත්‍රයයි ව්‍යුහ සූත්‍රයයි. අනුක සූත්‍රය. අනුක සූත්‍රය කියලා කියන්නේ කිසියම් සංයෝගයක පරමාණු සංඛ්‍යාව නිරූපණය කරාම අපි කියන්නේ අනුක සූත්‍රය. අනුක සූත්‍රය දිහා බලලා ඒකේ ඇතුලේ ව්‍යුහය බන්ධන ගැන කියන්න බෑ එකපාරට. පරමාණු ගණන් කියතේ. අනුක සූත්‍රය කියලා කියන්නේ පරමාණු සංඛ්‍යා නිරූපණය කරාම ලැබෙන සූත්‍රයට කියන්නේ අනුක සූත්‍රය. දැන් මෙන්න ඇල්කේන තුනකම අනුක සූත්‍ර ලියුවා. මෙතේන්, එතේන්, ප්‍රොපේන්. ඊළඟ බලමු ව්‍යුහ සූත්‍රය. මොකද්ද ව්‍යුහ සූත්‍රය කියලා කියන්නේ? ව්‍යුහ සූත්‍රය කියලා කියන්නේ
ඒ අනුක සූත්‍රය තුල පරමාණු කොහොමද බැඳිලා තියෙන්නේ? පරමාණු අතර බන්ධන හැදිලා තියෙන්නේ කොහොමද කියන එක නිරූපණය කරන එක. දැන් සරලම ඇල්කේනය තමයි මෙතේන් නැත්නම් මීතේන්. මෙතේන් වල අනුක සූත්‍රය CH4 මෙන්න මෙතේන් වල ව්‍යුහ සූත්‍රය කාබන් වටා බන්ධන හතර තියෙනවා. ඔබ 10 පාඩමේදී ලුයිස් ව්‍යුහ ගැන කතා කරනකොට මේක මම හිතට ඕන තරම් අපි ඔබ ලියලා තියෙන්නේ CH4 වල ව්‍යුහ සූත්‍රය. මේ තමයි මෙතේන් වල ව්‍යුහ සූත්‍රය. ඊළඟට එතේන් වල C2H6 C2H6 දැන් තමයි කාබන් අතර තියෙන්නේ එක බන්ධනයක්. කාබන් අතර එක බන්ධනයයි තියෙන්නේ. කාබන් පරමාණු අතර එක බන්ධනයයි තියෙන්නේ. ඒක නිසානේ මේක ඇල්කේනයක් වුනේ. මෙන්න C2H6 කියන ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය. ප්‍රොපේන් C3H8 LP ගෑස් වල තියෙන සංඝටකයක්. ප්‍රොපේන් වල ව්‍යුහ සූත්‍රය ලිව්වොත් මෙන්න මේ කාබන් අතර තියෙන්නේ ඒක බන්ධන. කාබන් අතර ඒක බන්ධන. ඉතුරු බන්ධන හදලා තියෙන්නේ හයිඩ්‍රජන් එක. අපි නිතරම ව්‍යුහ සූත්‍රයක් ලිව්වට පස්සේ අපි බලන්න ඕන මේ පරමාණු වල තිබී යුතු බන්ධන සංඛ්‍යා සම්පූර්ණ වෙලාද? දැන් ඔබට බලනකොට පේනවා ඇති මේ තුනේම. දැන් මෙයාගේ කාබන් වටා බන්ධන හතරක් තියෙන ඕන බන්ධන හතර තියෙනවා. හයිඩ්‍රජන් එක බන්ධනයයි තියෙන්නේ. ඔන හයිඩ්‍රජන් වල පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝනයයි එයාට අඩු වෙලා තුනේ එකයි. ඒක මේ බන්ධනේ හදනකොට ඒ සම්පූර්ණ වෙලා තියෙනවා. මේ හැම එක්කිනාගේම තියෙන බන්ධන සම්පූර්ණ. කාබන් වටා බන්ධන 8ක් තියෙනවා. හයිඩ්‍රජන් වටා බන්ධන එකක් තියෙනවා. නිකන් අපි මේ ඉරිකෑ ටිකක් ගහලා සංකේත මූලද්‍රව්‍ය ටිකක් ලියලා නිකන් මේ ඇඳප එකක් නෙමෙයි. මේක ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. සපුරාලිය යුතු අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපි මේක සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් මම හිතන්නේ ඔබට අනුක සූත්‍රයේ තියෙන එකයි ව්‍යුහ සූත්‍රයේ තියෙන එකයි පැහැදිලි. හැබැයි සමහර අනුක සූත්‍ර තියෙන සංයෝගවල හයිඩ්‍රෝකාබන වල විතරක් නෙමෙයි සමහර සංයෝගවල අනුක සූත්‍රය එක වුණාට ව්‍යුහ සූත්‍ර එකකට වඩා වැඩි ගාණක් එනවා. එකම අනුක සූත්‍රය වුණාට ව්‍යුහ සූත්‍ර වැඩි ගාණක් එනවා. දැන් මේ කාබන් පරමාණු එක දෙක තියෙන ඒවායි නම් එන්නේ එක අනුක සූත්‍රයයි එක ව්‍යුහ සූත්‍රයයි. හැබැයි දැන් අපි බැලුවොත් මෙන්න C4 නැත්නම් C5H10 කියන ඇල්කේනය ගත්තා. C5H10 පෙන්ටේන්. මේකේ අනුක සූත්‍රය මේක අපිට පුළුවන් ව්‍යුහ සූත්‍ර කිහිපයක් ලියන්න. මෙන්න එක ව්‍යුහ සූත්‍රයක්. කාබන් පරමාණු 5 ලිව්වා. කාබන් පරමාණු 5 අතර ඒක බන්ධන ඇඳා. ඒවා වටා තියෙන හයිඩ්‍රජන් ටික සම්පූර්ණ කරා. මෙන්න කාබන් පරමාණු 5ක් තියෙන ඇල්කේනේ ව්‍යුහ සූත්‍ර එකක්. මේක ව්‍යුහ සූත්‍රයක්. මේක එකක් විතරයි. දැන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් තව මේකට ව්‍යුහ සූත්‍ර කියන්න පුළුවන්ද බැරිද? කියන්න පුළුවන්. දැන් මම මේක මෙහෙම ලියුවොත් දැන් පුළුවන් ඕන කාබන් පරමාණු 4ක් ලියුවා. 4ක් ලියලා මේකට මෙතෙන්ට කාබන් පරමාණුවක් දැම්මා. එතෙන්ට කාබන් පරමාණුවක් දැම්මනම් මෙන්න තව ව්‍යුහ සූත්‍රයක් ගොඩ නැගෙනවා. මේ තම ව්‍යුහ සූත්‍රයක් ගොඩ නැගෙනවා. මෙන්න එතකොට අනුක සූත්‍රය මේකම තමයි. මේ ඉරිගෑන් කියන තැන් වල කියනවා හයිඩ්‍රජන්. මේකත් ව්‍යුහ සූත්‍රයක් තමයි. එතකොට මේක කාටවත් කියන්න බෑ. මේක C5H10 තියෙන අනුක සූත්‍රයට ගැලපෙන ව්‍යුහ සූත්‍රයක් නෙමෙයි කියන්නේ. ඔක ලියන්නත් පුළුවන්. ඔයිට අමතරව තව ලියන්න පුළුවන්. ඕනනම් අපිට පුළුවන් කාබන් පරමාණු අතර තව ව්‍යුහ සූත්‍රයක් අපි දැන් මෙහෙන් ලිව්වොත් තව තේරෙන නිසා බෝඩ් එකේ පහලා හරිය. මේ හරියෙන් ලිව්වොත් මෙහෙන් ලිව්වොත් තව මෙන්න කාබන් පරමාණු 3ක් ලිව්වා. කාබන් පරමාණු 3ක් ලිව්වා. මෙතෙන්ට එක කාබන් එකක් දැම්මා මෙතෙන්ට එක කාබන් එකක් දැම්මා. කාබන් පරමාණු 5 හරි. කාබන් පරමාණු 5 හරි. මෙන්න දැන් හයිඩ්‍රජන් පරමාණු 10 එනවද කියලා බලමු.
C5 10 H12 මේ අපි ගන්න ජීව අනුක සූත්‍රයේ C5 H12 I 2 N 2 C5 H12 එක හරි ගස්ස ගන්න ඕන අපි මේ යන්නේ ඒකේ මැදි 12 මෙන්න හයිඩ්‍රජන් මෙන්න හයිඩ්‍රජන් නවසරක් එක ඔය ගණන් දෙන්න වැඩි කරගන්න C අපි ලියු අතර 5 10 නෙවෙයි එන්න ඕන 12 හයිඩ්‍රජන් 12යි CN H2යි ධන දෙක C5 නම් ෆොස්ෆරස් දෙක 10යි 2යි 12 දැන් මෙතන 3යි 6යි 9යි මෙතන තව කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු 3ක් එනවා 12 එහෙනම් මේකත් මේ හැම එකේම මේ සම්බන්ධය හරියන්නේ කාබන් පරමාණු 5 තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 12යි හයිඩ්‍රජන් පරමාණු 12යි නිකන් අපට ඕඩ විදිහට ගෑය ටිකක් ගහලා ඉලක් ඔය සංකේත ලියලා හරියන්නේ නැහැ සංකේත ටිකක් ලියලා හරියන්නේ නැහැ එහෙමනම් මෙන්න සමහර හයිඩ්‍රෝකාබන වල එකම අණුක සූත්‍රය තිබ්බට ව්‍යුහ සූත්‍ර කිහිපයක් ගොඩ නැගෙනවා මේක ඔබට ඉහළදී උසස් පෙළ කරනකොට තේරෙනවා සමහරට එකම අණුක සූත්‍රය මගින් එකම අණුක සූත්‍රය යොදාගෙන විවිධාකාර සංයෝග ගොඩ නැගෙනවා ගතිගුණ වෙනස් සමහර විට සංයෝගයේ මූලික ගතිගුණ වෙනස් මූලික ඒකක එක වුණාට මූලික ඒකක එක සමාන වුණාට අවසානයේ බැලුවාම හැදෙන සංයෝගවල ගතිගුණ වෙනස්. ඇයි වෙනස් වුනේ? ව්‍යුහ සූත්‍රය වෙනස් නිසා. හැබැයි ව්‍යුහ සූත්‍රය වෙනස් අණුක සූත්‍රය එකයි. ඒ නිසා දැන් ඇල්කේන කියලා කියන එක නැවත් පොඩ්ඩක් සාරාංශය ගත්තොත් ඇල්කේනයක් කියලා කියන්නේ කාබන් අතර ඒක බන්ධන අඩංගු හයිඩ්‍රෝකාබන වල. හයිඩ්‍රෝකාබන කියලා කිව්වේ කාබන් හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය දෙකෙන් විතරක් හැදිච්ච. එතකොට ඇල්කේන වල ඒක බන්ධන විතරයි තියෙන්නේ. මම කෝයේගේ නම අවසන් වෙන ක්‍රමයක් තියෙනවා. ඒන් කියන පත්යෙන් ඉවර වෙන්නේ. ඇල්කේන වල පොදු සූත්‍රයක් තියෙනවා. අපි කලින් ඒක සඳහන් කරා CN H2n ධන දෙක. දැන් මම ඊළඟට පැහැදිලි කරේ ඇල්කේන වල සරලම ඇල්කේනය මෙතේන් නැත්නම් මීතේන් දෙවෙනි එක එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් සෙක්ටේන් ඔය විදිහට යන්නේ. දැන් අපි හැම ගෙදරකම වගේ භාවිත කරන LP ගෑස් වල ගෑස් සිලින්ඩර් එක තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් කියන ඇල්කේන වර්ග දෙකේ මිශ්‍රණයක්. පෙට්‍රල් අපාට ඔබ දැකලා ඇති පෙට්‍රල් සෙට් වල ගහලා තියෙනවා. ඔක්ටේන් 92 අන්න කාබන් පරමාණු 8ක් තියෙන පෙට්‍රල්. නොනේන් 95 කාබන් පරමාණු 9ක් තියෙන පෙට්‍රල් වර්ගය. ওই වගේ භූමි තෙල් වල තියෙන සාමාන්‍ය C25යි H32 වගේ. භූමි තෙල්. ඩීසල් ඊට වඩා පොඩ්ඩක් කාබන් වැඩි. පැරපීන් නිටි කියලා කියන්නේ C25යි H52යි. ග්‍රීස් තාර ඉටි වගේ වට යනකොට තව කාබන් පරමාණු ගණන් වැඩි වෙනවා. ඒවා සියල්ල ඇල්කේන. එහෙනම් ඇල්කේන කියන ඒවා හැබැයි ක්‍රියාකාරීත්වයෙන් අඩුයි ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුයි. ඒකට හේතුව තමයි ඇල්කේන වල තියෙන හැම පරමාණු අතරම තනි බන්ධන ඒක බන්ධන. ඊළඟට අපි ගත්තොත් ඇල්කීන වල පස්සේ ඇල්කේන දෙවෙනි වර්ගයේ ඇල්කීන. දැන් මම ඔබට ඉස්සෙල්ලා පැහැදිලි කරා ඇල්කීනයක් කියලා කියන්නේ කාබන් අතර ඒක බන්ධන නෙමෙයි ද්විත්ව බන්ධන කියන ඒවා. ඇල්කීන කියලා කියන්නේ ද්විත්ව බන්ධන කියන ඒවා. ඇල්කීන. ඒ කියන්නේ කාබන් පරමාණු දෙකක් අතර ඔක්කොම කාබන් පරමාණු අතර නෙමෙයි. අඩුම ගානේ කාබන් පරමාණු දෙකක් අතරවත් ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඔක්කොම කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එන්න ඕනේ කියලා නීතියක් නැහැ. එහෙම එන්නත් බෑ. එහෙම ආවොත් මැද තියෙන කාබන් පරමාණු සමහරට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ නොවන අවස්ථාවක් තියෙනවා. તો ඇල්කීන ගත්තාම පොදුවේ අර විදියම රටාවක් යනවා. ඇල්කීන වල නම අවසන් වෙන්නේ ඊන් කියන ප්‍රත්‍යයෙන්. එතීන්, මෙතීන්, ප්‍රොපීන්, බියුටීන්, පෙන්ටීන්, සෙක්ටීන්, සෙප්ටීන්, ඔක්ටීන්, නොනීන් ඔය විදියට යන්නේ. ඊන් කියන ප්‍රත්‍යයෙන් තමයි නම අවසන් වෙන්නේ. මොනවයිද? ඇල්කීනවල.
සරලම ඇල්කීනය වෙන්න ඕනේ. තනි කාබන් පරමාණුවේ ඇල්කීනයක් හැදෙන්න බැහැනේ. ඇයි තනි කාබන් පරමාණුවේ ඇල්කීනයක් හැදෙන්න බැරි? කාබන් අතර දිග්ග බන්ධනයක් තියෙන්න ඕන නම් එක කාබන් එකකින් ඇල්කීනයක් හැදෙන්න බැරි බව ඔබට වැටහෙන්නේ නැහැ. ඇල්කීනයක් හැදුනත් තනි කාබන් පරමාණුවේ ඇල්කීනවල තනි කාබන් පරමාණුවේ ඇල්කීන නැහැ. සරලම ඇල්කීනය එන්නේ අර වගේම අපි ගත්තොත් අණුක සූත්‍ර ව්‍යුහ සූත්‍රය ගත්තොත් සරල වෙන්නේ තමයි C2යි H4යි. මොකද මේකට කියන්නේ එතීන් කියන ඇල්කීන. සරලම ඇල්කීන. ඊට වඩා සංකීර්ණයි නෙමේක C3H6. ඊටත් වඩා සංකීර්ණයි නෙමේක C4H10. ඒතර මේක එතීන් නම් මේකට මොකද කියන්නේ? අපි මේකට කියමු ප්‍රොපීන්. මේකට බියුටීන්, පෙන්ටීන්, සෙක්ටීන් රටාවට යනවා. ඒන් කියනක වෙනකොට ඊන් වෙනවා. එතීන්, ප්‍රොපීන්, බියුටීන්. දැන් මේ ලිවි අණුක සූත්‍ර. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා අණුක සූත්‍රයේදී නිරූපණය කරන්නේ පෙන්වන්නේ මොකක්ද? පරමාණු සංඛ්‍යාව විතරයි. දැන් මේක තුල බන්ධන ස්වરૂපයක් පේන්නේ නැහැ. මේක දිහා බැලුවා කියලා කොහේ බන්ධන මොන විදිහට තියෙනවද කියලා අපිට බලා ගන්න බෑ. හැබැයි දැන් මෙන්න ව්‍යුහ සූත්‍රය. ව්‍යුහ සූත්‍රය ලිව්වට පස්සේ ඒ කතන්දරය නැති වෙනවා. මෙන්න කාබන් අතර තියෙනවා ද්විත්ව බන්ධන. දැන් ද්විත්ව බන්ධන විතරක් දාලා හරියන්නේ නැහැ නේ. හයිඩ්‍රෝකාබනයක් නම් හයිඩ්‍රජන් උත් වෙනවා. දැන් මෙයාට බන්ධන දෙකක් තියෙනවා. තව බන්ධන දෙකක් හදනවා හයිඩ්‍රජන් දෙකක් එක්ක. මෙයාගේ ඉතුරු බන්ධන දෙකේනේ හයිඩ්‍රජන්. දැන් C2H4. C2H4. දැන් මෙයා ගන්න. කාබන් පරමාණු 3යි. එතකොට ද්විත්ව බන්ධනයක් දැම්මොත් මෙතෙන්ට එන්න ඕන හයිඩ්‍රජන් දෙකක්. ඊළඟට තව හයිඩ්‍රජන් තව තියෙන්න ඕන 4ක්. તો මෙයාට දැම්මා 3ක්. මෙතන එක බන්ධනයයි මෙතන එක හයිඩ්‍රජන් එකක්. මෙන්න ප්‍රොපීන්. මෙයා තමයි ප්‍රොපීන්. C3යි H6යි. C3H6යි. විතරම බලන්න ඕන අපි කාබන්ගේ වටේ බන්ධන 4ක් කියනවාද කියලා. කාබන් වටා බන්ධන 4යි. හයිඩ්‍රජන් වටා සෑම විටම එක බන්ධනද. ඒ රටාව ඒ ක්‍රමයට ඕන යන. ඒ වගේ මේකටත් ලියන්න පුළුවන්. බියුටි. එතකොට දැන් ඊන් කියන ප්‍රත්‍යයෙන් නම අවසන් කරා. එහෙනම් අපි බලමු මේකටත් පොදු සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් යන රටාවන බැලුවාම ඔයගොල්ලන්ට පුළුවන්. කාබන් පරමාණු 2යි හයිඩ්‍රජන් 4යි. කාබන් වගේ දෙගුණයක්. කාබන් 3යි හයිඩ්‍රජන් 6යි. කාබන් වගේ දෙගුණයක්. කාබන් 4යි 6යි. C4යි H8යි දෙගුණයක්. C5යි H10යි දෙගුණයක් එක්ක. එහෙනම් අපිට පුළුවන් දැන් ව්‍යුහ සූත්‍රය ලියන්න CN මොකක්ද වෙන්න ඕනේ? H2යි. CN H2යි. කාබන් සංඛ්‍යාව දැන් අපි උදාහරණයක් දාලා බලමු මේකට. කාබන් පරමාණු 15යි. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු 30යි. ඇයි දෙකේ 15ක් 30 වෙන්නේ නැහැ. කාබන් පරමාණු 18යි. හයිඩ්‍රජන් පරමාණු 36යි. කාබන් පරමාණු 50 නම් හයිඩ්‍රජන් පරමාණු 100යි. එහෙනම් මේ රටාවට යන්නේවට කිව්වා මොනවා කියලාද? ඇල්කීන. දැන් ඇල්කේන ගැන ඔබ අවබෝධ කරගත්තා. ඇල්කීන ගැන අවබෝධ කරගත්තා. හැබැයි මතක තියාගන්න ඕන තව වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඇල්කේන වල වගේ නෙමෙයි ඇල්කීන වල තියෙනවා මොනවද? ද්විත්ව බන්ධන. ඇල්කීන වල ද්විත්ව බන්ධන ඇති නිසා ඇල්කීන වල ද්විත්ව බන්ධන තියෙන නිසා ඇල්කීන කියන ඒවා ඇල්කේන වලට වඩා ක්‍රියාකාරී සක්‍රියයි. ඒ නිසා අපි දැන් මේ පාඩමේ මේ කොටස මේ හඳුනන පස්සේ ඊළඟට කතා කරන කොටසදී මේක අවශ්‍ය වෙනවා. මොකද බහුව අවයවක කියන ඒවා කතා කරනකොට
ඇල්කීන හා ඇල්කයින තමයි බහුලව යොදාගන්නේ. මොකද ඒවා ක්‍රියාකාරී වෙනත් සංයෝග සමග සම්බන්ධ කරන්න මූලද්‍රව්‍යක සම්බන්ධ කරන්න පහසුයි. ඇල්කීන කියන ඒවා ක්‍රියාකාරී. එහෙනම් එකේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් සෙක්ටේන් ඔය විදිහට අපිට නම් කරන්න පුළුවන්. දැන් මම හිතන්නේ ඇල්කීනයක් කියන එක තේරෙනවා. ආයිසරයක් අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් නැවසරයක් තේරුම් ගන්න. කාබන් හයිඩ්‍රජන් දෙකෙන් විතරක් හැදිච්ච හයිඩ්‍රෝකාබන්. හයිඩ්‍රෝකාබන වර්ග 3යි. කාබන් අතර ඒක බන්ධන නැති හයිඩ්‍රෝකාබන ඇල්කේන. කාබන් අතර ද්විත්ව බන්ධන ඇති හයිඩ්‍රෝකාබන ඇල්කීන. කාබන් අතර ත්‍රිත්ව බන්ධන ඇති හයිඩ්‍රෝකාබන ඇල්කයින. දැන් ඇල්කේන වලට උදාහරණයක් දෙකක් කියත හැකි. ඇල්කීන වලට උදාහරණයක් දෙකක් කියත හැකි. මේවා සියල්ලම ඔබට දීලා තියෙන පොතේ පුරවනකොට පාඩමේ ඒ තැන් පුරවන දැන් ඔබට පුළුවන්කම පොතත් ඔබ පාඩමට සම්බන්ධ වෙන්නේ හැමතිස්සෙම මොන පාඩම කරත් මොන ගුරුවරයා කරත් ඔබ පාඩමට සම්බන්ධ වෙන්නේ ඔබට 11 ශ්‍රේණිය සඳහා ලබා දී ඇති පළවෙනි පොතේ තියෙනවා පළමු පෙළ පොතේ පාඩම් 8ටම අදාළ පාඩම් ටික දෙවෙනි පොතේ තියෙනවා දෙවෙනි පොතේ තියෙන පාඩම් 7ටම අදාළ පාඩම් ටික. ඒ පොත් දෙක ළඟ තියාගෙන ඒ පොත් දෙකේ අදාළ පාඩමට අදාළ තැන පෙරලගෙන ඕන පාඩම පටන් ගන්න පාඩමට ලෑස්ති වෙන්න. එතකොට ඔබට ඒ වෙලාවෙම එතෙන්දී නැත්තම් පාඩම ඉවර වෙනකොට ඒ අදාළ හිස්තැන් ටික පුරවලා පාඩම සම්පූර්ණ වෙනවා. පාඩම සම්පූර්ණ වෙනවා. අපි ඊළඟට බලමු අවසාන හයිඩ්‍රෝකාබන වර්ගයක් කතා කරන ඇල්කයින්. ඇල්කයින්. අවසාන හයිඩ්‍රෝකාබන වර්ගය. මේවා දිගට කතා කරන්න බොහෝ වෙලාවට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර මෑතේ හම් වෙච්ච ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් අපට ඇල්කයින වල වැඩි ප්‍රශ්න අහලා නැත. අසා ඇත්තේ ඇල්කේන හා ඇල්කයින සම්බන්ධව පමණයි. නමුත් අපි ඇල්කයින ගැනත් යම් අවබෝධයක් සරල අවබෝධයක් දැනගන්න ඕනේ. හැබැයි පටලවා ගන්න එපා. මේ තුනෙන් අපිට දැන් පාරයන් සර් කිව්වා ඇල්කයින් එන්නේ නැtei කියලා එහෙම කතාවක් නැහැ. වැරදිලාවත් ඇහුවොත් අහන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇල්කයින කියන ඒවා කාබන් අතර ත්‍රිත්ව බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන වෙනවා. දැන් කාබන් දෙක අතර ත්‍රිත්ව බන්ධනයක් ආවනම් තව කාබන්ට අඩු එක බන්ධනයක්. එක බන්ධනයක් නම් ආවේ අපි මේ දෙකට දැම්මා හයිඩ්‍රජන් දෙකක්. මෙන්න සරලම ඇල්කයින්. මේකේ අනුක සූත්‍රය ලියනවා නම් C2H2. මෙන්න සරලම ඇල්කයින්. මේකට තමයි අපි කියන්නේ එතයින් වත් ඇසිටලීන් වායු. එතයින් වායු. එතයින්. මේ එතයින් කියන වායුව සාමාන්‍ය මිනිස්සු ප්‍රායෝගික ජීවිතයේ බහුලව භාවිත කරන වායුවක්. ওই ගරාජ් වල ඔක්සි ඇසිටලීන් දැල් එතයින් වල තව නමක් තමයි ඇසිටලීන්. ඇසිටලීන් වායුව. ඇසිටලීන් කියන්නේ. එතයින් වල අපි පේන්න තමයි පැත්තෙන් ගියාගමු. මෙන්න එතයින් වල C2 H2 තියෙන්නේ. එතකොට මේක තමයි මේක අපි අනුක සූත්‍රය ලියුවොත් C2 H2. මේක තමයි එතයින්. ඒවත් ඇසිටලීන්. එතයින්. තව නමක් ඇසිටලීන්. මේක තමයි වර්තමානයේ ඔය ගරාජ් වල ඔක්සි ඇසිටලීන් දැල් නිපදවන්න භාවිතා කරන වායුව. දහනේදී සෙල්සියස් අංශක 3500ක හෝ ඊට ආසන්න උෂ්ණත්වයක් ලැබෙන ඉහළ තාප ජනකයක් ඇති ඉන්ධනයක්. ඉහළ තාප ජනකයක්. ඉහළ තාප ප්‍රමාණයක් ලබා දෙන ඉන්ධනයක්. මේ ඇසිටලීන් වායුව හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඔය ගරාජ් වල ඇසිටලීන් වායුව හදාගන්නේ එතයින් වායුව හදාගන්නේ කාබයිඩ් කියන ද්‍රව්‍යයට. කැල්සියම් කාබයිඩ්. කැල්සියම් කාබයිඩ් වලට ජලය එකතු කරලා. එතෙන්දී ඇති වෙන වායුව. මේක තව ඔබ අහලා ඇති අහලා නැතුවත් ඇති. මේ එතයින් වායුව ඇසිටලීන් වායුව තමයි පළතුරු ඉදවීමේදී හෝමෝනයක් ඇටයට භාවිත කරන්නේ. පළතුරු ඉදවනකොට හෝමෝනයක් ලෙස භාවිත කරන මේ ඇසිටලීන් වායුව එතයින් වායුව. ඒ වගේම අන්නාසි වගාවේදී
අන්නාසි වල මල් හට ගැනීම ඉක්මන් කරවන්න. ඵල හට ගැනීම වේගවත් කරන්න. ඔක්සිජනයක් හැටියට හෝමෝනයක් හැටියට ඇසිටිලින් වායුව භාවිතා කරනවා. දැන් ඔබ දන්න කඩවල වලට ගියාම වර්තමානයේ ගස් ලැබු කෙසෙල් වගේ ඒවා සියල්ල කොච්චර තරු ලායව වුණත් කහ පැහැගෙන වෙලා තියෙන්නේ මෙන්න මේක තමයි කාබයිඩ් ගහනවා කියලා කියන්නේ මේ එකයින් වායුවෙන් තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේක ඇල්කයිඩ්. හැබැයි එතකොට මේකෙන් දැන් යම් කිසි ක්‍රමයක් හොයාගන්න බෑ. මේකේ නම අවසන් වෙන්නේ අයින් කියන ප්‍රත්‍යය. අයින් කියන ප්‍රත්‍යය. එතයිල්, ප්‍රොපයිල්, බියුටයිල්, පෙන්ටයිල්, සෙක්ටයිල්, සෙප්ටයිල් ඔය වගේ අයින් කියන ප්‍රත්‍යයෙන් තමයි නම ඉවර වෙන්නේ. හැබැයි මේ ගැන අපි දිගට කතා කර යන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ සමාහට ප්‍රශ්න බොහෝ වෙලාවට අහෙන්නේ නැති නිසා. හැබැයි තේරුම් ගන්න ඕන අර්ථ දැක්වීම කාබන් අතර එක බන්ධන තියෙන ඒවා ඒක බන්ධන දෙකක් තියෙන ඒවා ද්විත්ව බන්ධන තුනක් තියෙන ඒවා ත්‍රිත්ව බන්ධන. ත්‍රිත්ව බන්ධන තියෙන ඒවා ඇල්කයින, ද්විත්ව බන්ධන තියෙන ඒවා අපි කලින් කතා කරා ඇල්කීන, ඒක බන්ධන තියෙන ඒවා ඇල්කේන. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ තේරෙනකොට මම කියවා ඇල්කේන ක්‍රියාකාරීත්වයෙන් අඩුයි. ඇයි ඇල්කේන ක්‍රියාකාරීත්වයෙන් අඩු? කාබන් අතර තනි බන්ධන තියෙන නිසා. එයාලා වෙනත් අයත් සමග සංයෝගණය වෙන්න, බැඳෙන්න තියෙන නැඹුරුතාව අඩු. හැබැයි ඊට වඩා වැඩි නැඹුරුවක්, වැඩි ඇල්මක්, වැඩි හැකියාවක් තියෙනවා ඇල්කීනවල. ඇයි? එයාගේ ද්විත්ව බන්ධනයේ තියෙනකොට ඒ ද්විත්ව බන්ධනය නැති කරගෙන තවත් පරමාණුයක බැඳෙන්න පුළුවන්. ඊට වඩා ක්‍රියාකාරී ඇල්කයින්. ඇයි හේතුව ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඇල්කයින කියන ඒවා වඩා ක්‍රියාකාරී, එයාලා වැඩි ඇල්මක් දක්වනවා වෙනත් බොහෝ දේවල් සමග සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට ඊළඟ කොටසට යනකොට පාඩමේ අන්නේ කතන්දරේ තමයි වැදගත් වෙන්නේ. මොකක්ද? මේ ඇල්කීන සහ ඇල්කයින කියන ඒවා යොදාගෙන ඇල්කීන සහ ඇල්කයින යොදාගෙන විවිධ නිෂ්පාදන කරා වර්තමාන ලෝකයේ ලැබිලා තියෙනවා. එසේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය අතර වඩා වැදගත් දෙයක් තමයි බහු අවයවක පොලිමර්ස් කියන්නේ. ඒ බහු අවයවක ගොඩනගලා තියෙන්නේ, බහු අවයවක හදලා තියෙන්නේ, බහු අවයවක නිපදවල තියෙන වැඩි හරියක් ඇල්කීන සහ ඇල්කයින වලින්. ඒක ඔක්කොම නෙමෙයි, තව වෙනත් දේවල් කියනවා. එක්කෝ ඇල්කීන යොදාගෙන, එක්කෝ ඇල්කයින යොදාගෙන. අපි වර්තමානයේ ගෙදවල් වල භාවිතා කරන බොහොමයක් බහු අවයවක. ඒවා අපේ පාඩමේ දෙවෙනි හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න. ව්‍යුත්පන්න කියලා කියන්නේ මොකක්ද? දැන් හයිඩ්‍රෝකාබන ගැන කතා කරා. කාබන් හයිඩ්‍රජන් දෙකෙන් හැදිච්ච හයිඩ්‍රෝකාබන. කාබනික සංයෝග සියල්ලම හයිඩ්‍රෝකාබන නෙමෙයි. කාබනික සංයෝග වලින් කාබන් හයිඩ්‍රජන් දෙක පමණක් ඇති